සුබ දවසක් දුවේ පුතේ. මේ ඔබගේ විද්‍යා පන්තියයි. සබ්ස්ක්‍රයිබ් කරන්න ලසන්ත මහදුරගේ YouTube channel එක. ඒ වගේම පහතින් ඔබගේ වටිනා අදහස් කමෙන්ට් කරන්න. මේ නොදන්නා අයටත් දැන ගැනීමට ෂෙයා කරන්න. අයිබෝන් පුතේ. අද අපි 7 ශ්‍රේණියේ ශක්ති ප්‍රභව පාඩම සිද්ධ කරන්න සූදානම් කරා. එහෙනම් අපි වැඩි කතා ඕනේ ශක්ති ප්‍රභව පාඩම පටන් ගමු. 19 වෙනි ඒකකය වන ශක්ති ප්‍රභව. වන ඒකකය ශක්ති ප්‍රභව ගැන තමයි කතා කරන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ශක්ති ප්‍රභවයක් කියන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් බලමු. ශක්ති ප්‍රභව යනු පුතේ අපි ඔයාලට මතක ඇති අපි කතා කරා මේ ලෝකේ ධ්වනිය නිපදවන වස්තු ධ්වනි ප්‍රභවය, විදුලිය නිපදවන වස්තු විද්‍යුත් ප්‍රභවය, ඒ වගේම තාපය නිපදවන වස්තු තාප ප්‍රභව. එහෙනම් ශක්ති ප්‍රභව කියන්නේ ශක්තිය නිපදවන වස්තු ශක්ති ප්‍රභව ලෙස හැඳින්වේ. එහෙනම් මේ මිහිමත ශක්තිය නිපදවන වස්තු වලට තමයි ශක්ති ප්‍රභව කියලා කියන්නේ. අපි බලමු මේ ලෝකේ තියෙන ශක්ති ප්‍රභව මොනවද කියලා. අපි මේ ලෝකේ තියෙන ප්‍රධානම ශක්ති ප්‍රභවය ප්‍රධානම මේ සෑම ශක්ති ප්‍රභවයකම ගබඩා වෙලා තියෙන මෙන්න මේ මන් දැන් කියන ශක්ති ප්‍රභව. මිහිමත ප්‍රධානම ශක්ති ප්‍රභවය සූර්යයා. එන සූර්යයා. ඒ වගේම සුළඟ. ඒ වගේම ජෛව ස්කන්ධ. සූර්යයා, සුළඟ, ජෛව ස්කන්ධ. ඒ වගේම භූමිය තුල ඇති තාපෙන භූතාපය. ඊට පස්සේ ගලා යන ජලය. ඒවත් සාමාන්‍යයෙන් අපි කතා කරන මේ ශක්ති ප්‍රභව. ඊට අමතරව තව සුළු ක්‍රම ටිකක් තියෙනවා අපි 6 දීම ඉගෙන ගත්තා. උදම්, රළ, සාගර, රළ මෙන්න ශක්ති ප්‍රභව ටික. මීට අමතරව තව ටිකක් තියෙනවා න්‍යෂ්ටික ද්‍රව්‍ය. න්‍යෂ්ටික ද්‍රව්‍ය. අනිත් එක khනිජ තෙල්. අනිත් එක ස්වභාවික වායු. අනික ගල් අඟුරු. ස්වභාවික වායු, khනිජ තෙල්, න්‍යෂ්ටික ද්‍රව්‍ය, සාගර රළ, උදම් රළ, ගලා යන ජලය, භූතාපය, ජෛව ස්කන්ධ, සුළඟ, සූර්යයා. මේ තමයි මේ මිහිමත තියෙන ප්‍රධානම ශක්ති ප්‍රභව ටික. මෙන්න අපිට හමුුණ ප්‍රධානම ශක්ති ප්‍රභව. මේවා තමයි ශක්ති නිපදවන වස්තුන් වෙන්නේ. අපි මේ හොඳට මේ දිහා බලමු. මේක හොඳට අපි මේ දිහා බැලුවොත් මේ ශක්ති ප්‍රභව බෙදන්න පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට. අපි ඊට ඉස්සෙල්ලා මේ ශක්ති ප්‍රභව භාවිතයට ගන්න අවස්ථා අපි එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගන්න අවස්ථා තියෙනවා. මොනවද මේ ශක්ති ප්‍රභව භාවිතයට ගන්න අවස්ථා අපි විදිහට සලකන්නේ? උදාහරණයක් විදිහට අපෙන් අහුවොත් එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් අවස්ථාවල භාවිතා කරන ශක්ති ප්‍රභව දක්වන්න කියලා අපි අවස්ථා කීපයක් කියමු බලන්න. 1. ධාන්‍ය වේලා ගැනීම. ධාන්‍ය වේලා ගැනීම
රෙදි වේලා ගැනීම ඔන්න ඔය වගේ කාර්යයන් සඳහා අපි යොදා ගන්න මේ ශක්ති ප්‍රභව වලින් ප්‍රධානම කෙනා සූර්යයා. 2 ඒ වගේම අපි දන්නවා රත වාහන ධාවනය කිරීම. එනම් රත වාහන ධාවනය. අපි දන්න ප්‍රධාන වශයෙන්ම අපි khනිජ තෙල් ප්‍රධාන වශයෙන්ම යොදා ගන්නවා. khනිජ තෙල්. ඒ වගේම ආහාර පිස ගැනීමට දර ගන්නවා, khනිජ තෙල් ගන්නවා, විදුලිය ගන්නවා, ඔන්න ඔය වගේ සූර්ය ශක්තිය ගන්නවා. එනම් ආහාර පිස ගැනීමට. ඊළඟට 4 අපි කියමු සුළං යක් කරකවල විදුලිය නිපදව ගන්න, රුවල් නැව් ගමන් කරන්න, ධාන්‍ය අඹරා ගන්න, අන්න සුළඟේ ශක්තිය ප්‍රයෝජනට ගන්න අවස්ථා කීපයක්. එහෙනම් අපි කියමු රුවල් නැව් ගමන් කිරීමට. තව එක කුප්පි ලාම්පුවක් දල්වා ගැනීමට khනිජ තෙල්, න්‍යෂ්ටික බලාගාරවල විදුලිය නිපදව ගන්න න්‍යෂ්ටික ශක්තිය. ඒ වගේම සාගර රළ, උදම් රළ මගින් විදුලිය නිපදව ගන්න, ජල විදුලි බලාගාර වලින් විදුලිය නිපදව ගන්න. ඒ වගේම භූමිය තුල ඇති තාපයෙන් ටර්බයින් කරකවල විදුලිය නිපදව ගන්න, ජෛව ස්කන්ධ මගින් ආහාර පිස ගන්න, සුළඟ මගින් ධාන්‍ය අඹරා ගන්න, රුවල් නැව් ගමන් කරන්න, සුළඟයක් කරකවල විදුලිය නිපදව ගන්න, සූර්යයා මගින් ධාන්‍ය වේලා ගන්න, ඒ වගේම විදුලිය නිපදව ගන්න අපි යොදා ගන්න. ඒක ලියමු අපි සූර්ය පැනල මගින් විදුලිය නිපද වීමට. ඔන්න මම එදිනෙදා ජීවිතේ තව ගොඩාක් ලියන්න පුළුවන්. මම මේ අවස්ථා කීපයක් ලිව්වා. මේ එදිනෙදා ජීවිතයේදී විවිධ කාර්යයන් සිදු කර ගන්න අවස්ථා. ඒ සඳහා යොදා ගන්න ශක්ති ප්‍රභව. ධාන්‍ය වේලා ගන්න අපි යොදා ගන්න සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය නම් සූර්ය. රත වාහන ධාවනය සඳහා khනිජ තෙල්. ඒ වගේම ආහාර පිස ගැනීම සඳහා දර, khනිජ තෙල්. තවන විදුලිය ලියන්නත් පුළුවන්. රුවල් නැව් ගමන් කිරීමට සුළඟ. ඒ වගේම සූර්ය පැනල මගින් විදුලිය නිපදවා ගන්න සූර්යයා. ඔන්න බලන්නකෝ අපි එදිනෙදා ජීවිතයේදී අපට හමුවන ඔන්න ශක්ති ප්‍රභව ටික මේ ඉරින් යට තියෙන්නේ. හරිද? එම තමයි ශක්ති ප්‍රභව. මේ ශක්ති ප්‍රභව ප්‍රයෝජනට ගන්න අවස්ථා 5ක් තමයි මේ දුන්නේ. ඒ අවස්ථා 5ේදී කාර්ය කරගන්න යොදා ගන්න ශක්ති ප්‍රභව ටික තමයි ඔය. පැහැදිලිනේ? ඊට පස්සේ අපි යනවා පුතේ මේ ශක්ති ප්‍රභව නැවතත් බෙදෙන ප්‍රධාන කොටස් දෙකකට. අපි මේ එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් අවස්ථාවල විදුලිය නිපදව ගන්න හෝ වේවා නොයෙකුත් කාර්යයන් කරගන්න අපි මේ ශක්ති ප්‍රභව භාවිතා කරනවා. එහෙම ශක්ති ප්‍රභව භාවිතා කරනකොට අපිට මේවා නිපදවීම හැකියාව අනුව දැන් අපි හිතමු අද ධාන්‍ය වේලා ගන්න ගත්තම් හෙටත් අපි ධාන්‍ය වේලා ගන්න සූර්ය ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙයා භාවිත කරා කියලා නැති වෙන්නේ නැවත ඇති වෙනවා. නමුත් ඔයාලා දන්නවද මේ ගල්ලඟුරු කියන කෙනා භාවිතා කරොත් ඒ දේ ආයිමක් ගන්න බෑ. ඒව මීතලයෙන් ඉවර වෙලා යනවා. ඒව නැවත නිපද වෙන්නේ නැහැ. නිපද වෙන්න අති දිග කාලයක් ගත වෙනවා. හරිද? ඒක හන්දා මේවා නැවත නිපද වීමේ හැකියාව අනුව අපි මේ ශක්ති ප්‍රභව බෙදෙන ප්‍රධාන කොටස් දෙකකට එක තමයි පුනර්ජනනය වන ශක්ති ප්‍රභව. පුනර්ජනනය වන ශක්ති ප්‍රභව. මේ පැත්තේ ලියන දෙක පුනර්ජනනය නොවන ශක්ති
ප්‍රභව. එහෙනම් නැවත නැවත නිපද වෙනවා නම් ඒ කියන්නේ ඒවා වැය වෙලා මිහිතලෙන් ඉවර වෙන්නේ නැත්නම් පුනර්ජනනය වන. නැවත නැවත නිපද වෙන්නේ නැත්නම් පුනර්ජනනය නොවන. නැවත නැවත ජනනය වන ශක්ති ප්‍රභව. ඒ කියන්නේ වැය වෙන්නේ නැහැ. වැය වෙලා මිහිතලෙන් ඉවර වෙන්නේ නැහැ. නැවත නැවත ජනනය වෙන්න පුළුවන් ශක්ති ප්‍රභව පුනර්ජනනය වන. ඒ වගේම නැවත නැවත ජනනය නොවන ශක්ති ප්‍රභව. නැවත නැවත ජනනය නොවන ශක්ති ප්‍රභව පුනර්ජනනය නොවන ශක්ති ප්‍රභව වේ. එහෙනම් ඒවා නැවත නැවත ජනනය වෙන්නේ නැහැ. එහෙනම් අපි කියන පුනර්ජනනය නොවන. මේවා පුනර්ජනනය වන. එතකොට සූර්යයා පුනර්ජනනය වන කෙනෙක් සූර්යයා. නැවත නැවත ජනනය වෙනවා. සුළඟත් නැවත නැවත ජනනය වෙනවා. සුළඟ. නැවත නැවත ජනනය වෙන කෙනෙක්. ජෛව ස්කන්ධ නැවත නැවත ජනනය වෙනවා. ජෛව ස්කන්ධ. ඒ වගේම භූතාපය. පොළව තුල තියෙන තාපය භූතාපය කියනවා. එහෙනම් ඒකත් නැවත නැවත නිපද වෙනවා. භූතාපය. ඊට පස්සේ ගලා යන ජලයත් නැවත නැවත ඇති වෙනවා. දැන් කෙනෙක් ඔක්කොම සර් නැවත නැවත ඇති වෙනවනේ සර් කියන්නේ. බලමුකෝ අපි. ගලා යන ජලය. උදම් රළ කියන්නේ වඩදිය සහ බාදිය හේතුවෙන් ඇතිවන රළ. සාගර ජල මට්ටම ඉහළ යාම වඩදිය. එතකොට අපි 6 වසර ඉගෙන ගත්තා සාගරේ ඉඳන් ගොඩබිම දක්වා රළ ඇති වෙනවා. බාදිය කියන්නේ සාගර ජල මට්ටම පහළ යාම. එතකොට ගංගාවේ ඉඳන් මූද පැත්තට දක්වා ජලය ගලාගෙන යනවා. අන්නේ වඩදිය සහ බාදිය හේතුවෙන් ඇතිවන රළ තමයි උදම් රළ. ඒක නැවත නැවත ඇති වෙනවා. ඊට පස්සේ සාගර රළත් මුහුදු රැළ කියන එක නැවතීමක් නැහැ. නැවත නැවත ඇති වෙනවා. සාගර රළ. ඊට පස්සේ න්‍යෂ්ටික ද්‍රව්‍ය ඒවා නැවත නැවත ජනනය වෙන්නේ. ඒවා මිහිතලෙන් ඉවර වෙන ඒවා. එහෙනම් න්‍යෂ්ටික ද්‍රව්‍ය. න්‍යෂ්ටික ද්‍රව්‍ය. ඒ වගේම ඛනිජ තෙල් නැවත නැවත ජනිත වෙන්නේ. ඛනිජ තෙල් ඒව නැවත ජනනය වෙන්නේ. ස්වභාවික වායු. ස්වභාවික වායු. ස්වභාවික වායු නැවත නැවත ජනනය වෙන්නේ. ගල් අඟුරු ඒවන් නැවත නැවත ජනනය වෙන්නේ නැහැ. එහෙනම් අපිට හමුවන ශක්ති ප්‍රභව ටික අපි බෙදුව ප්‍රධාන කොටස් දෙකකට. එකක් නැවත නැවත ජනනය වෙනවා නම් පුනර්ජනනය වන ශක්ති ප්‍රභව. ඒ වගේම නැවත නැවත ජනනය වෙන්නේ නැත්නම් ඒවා ෂේ වෙලා මිහිතලෙන් අඩු වෙලා යනවා නම් ඒක පුනර්ජනනය නොවන. එහෙනම් මේ ටික මතක තියාගත්තා නම් න්‍යෂ්ටික ද්‍රව්‍ය, ඛනිජ තෙල්, ස්වභාවික වායු, ගල් අඟුරු මේ තුනටම අපිට කියන්න පුළුවන් පොදු නමක් පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන මේ තුනටම. පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන ඒවා නැවත නැවත ජනනය වෙන්නේ. ඒවා මේ මිහිතලෙන් ෂේ වෙමින් පවතිනවා. ඉතින් මේවා පුනර්ජනනය නොවන ශක්ති ප්‍රභව, මේවා පුනර්ජනනය වන ශක්ති ප්‍රභව. පැහැදිලිනේ? දැන් මේකේ අපිට කතා කරන්න තියෙන සූර්යයා ගැන, සුළඟ ගැන, ජෛව ස්කන්ධ, භූතාපය ඒ වගේ ටිකක් කතා කරන්න තියෙනවා. මේකේ න්‍යෂ්ටික ද්‍රව්‍ය, ඛනිජ තෙල්, ස්වභාවික වායු, ගල් අඟුරු ඔන්න ඔය ටික ගැන කතා කරලා ඊට තිරසාර ශක්ති ප්‍රභව ගැන කතා කරන් පාඩම ඉවරයි. අපි එහෙනම් ඉස්සෙල්ලාම මේ ශක්ති ප්‍රභවලේ සූර්යයා ගැන කතා කරමු. එහෙනම් දැන් මෙතනකම් කතා කරපු ටික වලට තේරෙන්නේ නැතිනේ. ශක්තිය නිපදවන වස්තුන් ශක්ති ප්‍රභව ලෙස හැඳින්වේ. එදිනෙදා ජීවිතයේදී නොයෙකුත් කාර්යයන් කරගන්න අපි භාවිතර ගන්න ශක්ති ප්‍රභව අපි කතා කරා. ඒ ශක්ති ප්‍රභව නැවත නැවත ජනනය කරන්න පුළුවන් නම් පුනර්ජනනය වන
නැවත නැවත ජනනය වෙන්නේ නැත්නම් පුනර්ජනනය නොවන. එතකොට මේකේ සූර්යයා, සුළඟ, ජෛව ස්කන්ධ, භූතාපය, ගලායන ජලය, උදම් රළ, සාගර රළ මේවා නැවත නැවත ඇති වෙනවා. මේවා නැවත නැවත ඇති වෙන හන්ද පුනර්ජනනය වන. එතකොට මේ පැත්තේ මේවා නැවත නැවත ජනනය වෙන්නේ නැහැ. එහෙනම් ඒවා පුනර්ජනනය නොවන. අපි මේ ටිකෙන් ඉස්සෙල්ලාම කතා කරමු සූර්යයා ගැන. සූර්යයා. දැන් අපි ඇයි මෙයාට මිහිමත ප්‍රධානම ශක්ති ප්‍රභවය කියන්නේ? මෙයාගේ ශක්තියෙන් තමයි පුතේ මේ ලෝකේ හැම ශක්තියක් තුලම ගබඩා වෙලා තියෙන්නේ මෙයාගේ ශක්තිය. උදාහරණයක් වශයෙන් කියනවා නම් සුළඟ ඇති වෙන්නේ මෙයාගේ ශක්තිය. ජෛව ස්කන්ධ තුල ගබඩා වෙලා තියෙන්නේ සූර්යාගේ ශක්තිය. ඒ උදම් රළ ඇති වෙන්නේ, සාගර රළ ඇති වෙන්නේ මේ හැම ශක්ති ප්‍රභවයකම ගබඩා වෙලා තියෙන්නේ සූර්ය ශක්තිය නිසා අපි කියනවා මිහිමත ප්‍රධානම ශක්තිය සූර්ය ශක්තිය කියලා. ඇයි අපි ප්‍රධානම ශක්ති ප්‍රභවය කියන්නේ? සෑම ශක්ති ප්‍රභවයකම ගබඩා වෙලා තියෙන්නේ සූර්ය ශක්තිය හන්දා අපි කියනවා මිහිමත ප්‍රධානම ශක්ති ප්‍රභවය සූර්යයා කියලා. ඒතර මේ සූර්යාගෙන් දෙන ශක්ති ප්‍රධානාකාර දෙකක් තියෙනවා. එකක් තමයි තාපය, අනිත් එක ආලෝකය. තාපය සහ ආලෝකය කියන ශක්ති දෙකම අන්තර්ගතයි සූර්ය ශක්තිය තුල. මෙයා නැවත නැවත ඇතිවන නිසා අපි කියනවා මෙයා පුනර්ජනනය වන ශක්ති ප්‍රභවයක් කියලා. නැවත නැවත ඇතිවන නිසා. ඊට පස්සේ අපි දැනගන්න ඕන මේ සූර්ය ශක්තිය ප්‍රයෝජනට ගන්න අවස්ථා මොනවද කියලා. ඊට ඉස්සෙල්ලා ඔයාලා දැකලා තියෙනවද සූර්ය ජලතාපකයක් මගෙන් වතුර උණු කරගන්න පුළුවන්? ඔන්න කාර්යය නේද? සූර්ය ශක්තිය මගින්. සූර්ය ජලතාපකයක් මගින් ජලය උණු කර ගැනීමට. සූර්ය ජලතාපකයක් මගින් ජලය උණු කර ගැනීමට. සූර්ය උඳුන් මගින් ආහාර පිස ගැනීමට. ඒ වගේම ධාන්‍ය වේලා ගැනීමට. ඊළඟ එක ඔයාලා දන්නවා රෙදි වේලා ගැනීමට, ධාන්‍ය වේලා ගැනීමට. ඒ වගේම සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවා ගැනීමට. සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවා ගන්න. ඊළඟ එක ශාක තුල ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවා ගැනීමට. ඔය බලන්නකෝ මේ අපි දල වශයෙන් අපි සූර්ය ශක්තියේ ප්‍රයෝජන ගන්න අවස්ථා තව ලියන්න පුළුවන්. අපිට සූර්ය කෝෂ හයි කරලා රත වාහන වල පියස්සට ඒකෙන් විදුලිය නිපදවල රත වාහන ගමන් කිරීමට අවශ්‍ය බලය ලබා දීලා තිනවා. දැන් නවීන මෝටර රථවල සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන මෝටර රථ නිර්මාණය කරලා තියෙනවා. රෙදි වේලා ගන්න පුළුවන්. ඒ වගේම ලුණු නිෂ්පාදනය කරන්න, කරෝල නිෂ්පාදනය කරන්න වගේ කාර්යයන් සඳහා සූර්ය ශක්තිය ප්‍රයෝජනට ගන්නවා. ඒ යටතේ අපි මේ සූර්ය ශක්තිය ප්‍රයෝජනට ගන්න අවස්ථා ප්‍රධාන වශයෙන්ම පහක් කිව්වා. ශාක තුල ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවන්නත්, සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවා ගන්නත්, ධාන්‍ය වේලා ගැනීමටත්, සූර්ය උඳුන් මගින් ආහාර පිස ගැනීමටත්, සූර්ය ජලතාපකයක් මගින් වතුර උණු කර ගන්නටත් අපි මේ ප්‍රධාන වශයෙන් සූර්ය ශක්තිය භාවිත කරගන්නවා. මේ යටතේ මම තව පොඩ්ඩක් දුර කතා කරනවා සූර්ය ජලතාපකයක් සහ සූර්ය උඳුනක් ගැන. ඔයාලට මතක ඇති 6 වසර පන්තියේදී අපි කතා කරා සූර්ය ජලතාපකයක් ඒ වගේම සූර්ය උඳුනක්. මෙන්න බලන්නකෝ ගෙයි වහල උඩ කළු පාටට හුරු ලෝහ තහඩුවක් තියෙනවා. මේ වහලේ උඩ මෙහෙම
තියෙන වහලක මෙහෙම තියෙන වහලක මෙන්න මේ විදිහට තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේක උඩ තමයි වතුර ටැංකිය තියෙන්නේ. එතකොට මේ වතුර ටැංකියේ යටින් මෙහෙම බටයක් දාලා මේ බටය මෙහෙම එන්න සලස්සු. මේ බටේ මෙන්න මෙහෙම වංගු ගහලා මේ යටින් එන එක මෙහෙම ඇවිල්ලා මෙතනට එනවා. එතකොට මේ වතුර ටික මේ බටේ යටින් මෙහෙම ඇවිල්ලා උඩට ඇවිල්ලා මෙතනින් උඩට මෙහෙම එකතු වෙනවා. එතකොට මේ ටැංකියේ තියෙන වතුර ටික මේක දිගේ පහළට ඇවිල්ලා මෙතනින් උඩට මෙහෙම හිමින් සැරේ යනකොට මේ කළු පාට ලෝහ තැටියේ මෙහෙම තියෙන එකේ ඔහොම මෙහෙම බටේ කළු පහයට හුරු බටයක් ලෝහමේ බටයක් තමයි තියෙන්නේ. වැඩිපුර සූර්ය තාපය උරා ගන්න මේ ලෝහ තහඩුවත් මොකද කරලා තියෙන්නේ කළු පාට කරලා තියෙන්නේ. එතකොට මෙතනින් වතුර ඇතුළු කරලා මෙතනින් වතුර එළියට යනවා. මේක ගිහිල්ලා ටැංකියේ උඩින් වැටෙනවා. මේක ටැංකියේ යටින් වතුරේන එක වෙනවා. මේ මම බලන නිකමට මම මෙතන ටැංකියක් ඇඳ මෙතනින් මෙහෙම මේක ඇතුළට යනවා. මෙතනින් මේක එළියට එනවා. ওই විදිහට වෙන්නේ. එතකොට මේකේ නොකඩවාම මෙතනින් ඇතුළු වෙලා මෙහෙම වෙලා රත් වෙලා මෙහාට වැටෙනවා. මෙතනින් මෙහෙම ගිහලා රත් වෙලා මේකට වැටෙනවා. එහෙනම් මේකෙන් වතුර උණු කර ගන්න පුළුවන්. මේකට කියන සූර්ය ජල තාපකයක් කියලා. සූර්ය ජල තාපය කළු පැහැති ලෝහ තහඩුවක් මත කළු පැහැති බටයක් සවි කරලා තිනවා. මේක යට ඉඳන් උඩට වතුර හිතකොට හිමින් යන්නේ. ඒතර ඉක්මනට වතුර ටික රත් වෙනවා. මේක දිගින් දිගටම වෙනකොට මේ ටැංකියේ වතුර ටික රත් වීම වෙනවා. එහෙනම් සමහර ප්‍රදේශවල උණුසුම් ජලය ලබා ගන්න ඕන නම් පස්සේ සූර්ය ජල තාපකයේ ප්‍රයෝජනට ගන්න. ඊට අමතරව අපි දැනගන්න සූර්ය උඳුන. වලට පුංචි කාලේ මතක ඇති අර්ධ ගෝලාකාර කොටසක් අරගෙන ඒකේ ඇතුළත මූණතේ ඊයම් කොළ හරි ඔහොම අර්ධ ගෝලාකාර කොටසේ මේ ඇතුළත ඊයම් කොළ හරි තල දර්පණ හරි සම්බන්ධ කරලා මේකේ මෙහෙම මැද ඔහොම තියෙන එකේ මැද අපි අර පොඩි මූඩියකට වතුර ටිකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේකට වැටෙන සූර්ය තාපය පරාවර්තනය වෙලා මේ මූඩිය වගේ කොටසට ලැබෙනවා. එතකොට මේකේ මූඩියේ තියෙන වතුර ටික රත් වෙනවා. මේ විදියට ආහාර පිස ගන්න පුළුවන්. මේකට අපි කියනවා සූර්ය උඳුන. මේවට අමතර මුදලක් වැය වෙන්නේ නැහැ. ඉන්ධන සඳහා මුදලක් වැය වෙන්නේ නැහැ. පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. නැවත සූර්ය ශක්තිය ප්‍රයෝජන ගන්න පුළුවන් හන්ද මේක හරි වාසිදායකයි. සූර්ය ජල තාපකයේ වගේම සූර්ය උඳුන. එහෙනම් අපි වතුර උණු කර ගන්නත් ආහාර පිස ගන්නත් සූර්ය ශක්තිය ප්‍රයෝජනට ගන්නවා කියන එක මතක තියාගන්න. ඊට අමතරව සූර්ය කෝෂ මගින් මෙන්න මෙහෙම සූර්ය කෝෂයක් තියෙනවා. මේ සූර්ය කෝෂය අපි 11 වසරේ තවදුරටත් කතා කරන සූර්ය කෝෂ කීපයක් එකට එකතු කරලා හදන සූර්ය පැනල. සූර්ය කෝෂ කීපයක් එකට එකතු කරලා හදන සූර්ය පැනල. මෙන්න මෙහෙම ගෙවල් උඩ සාවි කරලා තියෙන ඕන සැබ් එකක් දාපු ගයක් කිලිතන්නකෝ. මේ සැබ් එකක් දාලා තියෙන ගෙයි උඩ මෙහෙම සූර්ය පැනල හයි කරලා තිනකොට මේකට හිරු එළිය වැටුණාන් පස්සේ මේකෙන් විදුලිය නිපද වෙලා මෙහෙම වෑර් එක දිගේ මෙහෙම ඇවිල්ලා මෙතන රත වාහන බැටරියක මේක දවල් කාලේ ටාර්ච් වෙනවා. ඊට පස්සේ මේ රත වාහන බැටරිය මේ නිවසට අවශ්‍ය විදුලිය නිපදවා ගන්න පුළුවන්. ඒතර මේකේ වෙන්නේ සූර්ය ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. ඒ විද්‍යුත් ශක්තිය මේ රත වාහන බැටරිය ගබඩා කරලා තියලා අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනට ගැනීම සිද්ධ කරනවා. එතකොට මේ සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවා ගන්න එක ගොඩාක් වාසිදායකයි. ඉන්ධන සඳහා මුදලක් වැය වෙන්නේ, පරිසර දූෂණය අවමයි. ඒ වගේම නැවත සූර්ය ශක්තිය භාවිතයට ගන්න පුළුවන් නිසා තවත් වාසිදායකයි. හැබැයි බැරි වෙලා හරි මේකේ අවාසි අපෙන් ඇහුවොත් අපි කියනවා අවාසි නෑ කියලා. අවාසි කීපයක් තියෙනවා. මේ සූර්ය පැනලය හදන්න මුලදී විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.
එහෙනම් ආරම්භයේදී විශාල මුදලක් වැය කිරීමට සිදුවීම එක අවාසියක්. ඒ වගේම මේකේ ගබඩා කරලා තියෙන විද්‍යුත් ශක්තිය මේ රථ වාහන බැටරි පරිසරයට එකතු නම් පරිසර දූෂණයක් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් රථ වාහන බැටරි පරිසරයට එකතු වීම නිසා පරිසර දූෂණය සිදුවීම. පළවෙනි එක විශාල මුදලක් වැයවීම, රථ වාහන බැටරි පරිසරයට එකතු වීම නිසා පරිසර දූෂණය වීම. ඒ වගේම මේකෙන් නිපදවන විදුලිය මේක ගබඩා වෙන නිසා මේකේ මහා ලොකු විදුලියක් ගබඩා වෙන්නේ නැති හන්දා සෑම උපකරණයක්ම මේකෙන් ක්‍රියාත්මක කරන්න බෑ. උදාහරණයක් විදිහට ශීතකරණ, මෝටර්, රයිස් කුකර් එනම්වත් පිසින ඒවා භාවිත කරන්න බෑ. මේකේ පුළුවන් අඩු වෝල්ටීයතාවයක් යටතේ ක්‍රියාත්මක වන උපකරණ පමණයි. එහෙනම් අවාසිදායක තත්ත්වයන් තුන තමයි අපි කිව්වේ. ආරම්භයේදී වැඩි මුදලක් වැයවීම, මේ විදුලිය ගබඩා කිරීම නිසා රථ වාහන බැටරිය යොදා ගන්නවා. ඒවා පරිසරයට එකතු වීමෙන් පරිසරය දූෂණය වෙනවා. ඒ වගේම මේ රථ වාහන බැටරිය තුල වැඩි විදුලියක් ගබඩා කරන්න බැරි හන්දා සෑම උපකරණයක්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම. ඔන්න සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවා ගැනීමේදී වාසි හා අවාසි. හරිද? ඔතනින් පස්සේ අපි යමු ඊළඟ ශක්ති ප්‍රභවය ගැන. මොකක්ද ඊළඟ ශක්ති ප්‍රභවය අපි කතා කරන්න ගත්තොත් අපි සුළඟ. මම කිව්වා සෑම ශක්ති ප්‍රභවයක් තුලම ගබඩා වෙලා තියෙන සූර්ය ශක්තිය. අපි බලමු සූර්යාගේ ශක්තිය කොහොමද සුළඟේ ගබඩා වෙලා තියෙන්නේ. ඔයාලා අපි දන්නවා මෙහෙම මුහුදක් තියෙනවා නම් මෙහෙම ගොඩබිම තියෙනකොට මේ මුහුද දහවල් කාලයේදී මේ ගොඩබිම රත් වීමත් එක්ක මේකේ තියෙන ජල වාෂ්පය වාතයයි උඩට යනවා. මේ වාත අඩුව පුරවන්න මුහුදේ ඉඳන් මෙහෙම වාතය ගලාගෙන එනවා. අන්න එතකොට සුළඟක් ඇති වෙනවා. එතකොට මෙතන උෂ්ණත්වය වැඩි, මෙතන උෂ්ණත්වය අඩුයි. එහෙනම් උෂ්ණත්ව වෙනස හේතුවෙන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට වාතය ගලා යාමෙන් සුළඟක් ඇති වෙනවා. එහෙනම් උෂ්ණත්ව වෙනස හේතුවෙන් උෂ්ණත්වය අඩු තැන සිට උෂ්ණත්වය වැඩි තැන දක්වා වාත අංශු ගමන් කිරීම නිසා සුළඟක් ඇති වෙනවා. මේක නැවත නැවත ඇතිවෙන නිසා මේක පුනර්ජනනය වන ශක්ති ප්‍රභවයක් විදියට අපි කතා කරනවා. එහෙනම් සුළඟ කියන්නේ පුනර්ජනනය වන සම්පතක්. ඔයාලා දන්නවද මේ ශක්තිය ප්‍රයෝජනෙට ගන්න අවස්ථා මොනවද? එකක් තමයි පළවෙනි එක බොල් බීජ ඉවත් කර ගැනීමට. ඔයාලට මතක ඇති පුංචි කාලේ අපි කියනවා සුළඟක් එනකොට කුල්ලකින් අර බී ටික අරන් ගිහලා උඩ ඉඳන් අතෑරියන් පස්සේ පිරුණු බීජ ටික ළඟ වැටෙනවා, බොල් බීජ ටික ඈත ගිහලා වැටෙනවා. අන්න බොල් බීජ ඉවත් කරගන්න අපි සුළඟ සතු ශක්තිය ප්‍රයෝජනට ගන්නවා. දෙක රුවල් නැව් ගමන් කරවීමට. එතකොට රුවල් සවි කරලා ඒ සුළඟේ ශක්තියෙන් රුවල් නැව් ගමන් කරන්නත් අපි සුළඟේ ශක්තිය ප්‍රයෝජනෙට ගන්නවා. තව එකක් තමයි අතීතයේදී ධාන්‍ය අඹරා ගන්න. ඒ වගේම බරෝසවා ගන්න. ධාන්‍ය අඹරා ගැනීමට දැන් මෙහෙම සුළං යතක් ගන්නවා නම් ඔහොම සුළං යතකින් මෙතන සුළං පෙත්ත කැරකැවෙනකොට මේකේ හා පැත්තේ ඇක්සලෙට සවි කරලා පටියක් මෙහෙම ඇවිල්ලා මෙතන ධාන්‍ය අඹරා ගන්න පුළුවන් ඒකකයකට සම්බන්ධ වෙලා තිනු මේක කැරකැවෙනකොට ඒ ඇක්සලෙට සම්බන්ධ මේ පටිය මගින් ඇවිල්ලා මේ ධාන්‍ය අඹරා ගන්න පුළුවන් ඇටවුමක් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේක කැරකැවෙනකොට මේක කැරකැවිලා ධාන්‍ය අඹරා ගන්න පුළුවන්. ඒ වගේම මේක අයින් කළා මෙහෙම වෙන ඇක්සලයකට සම්බන්ධ කරලා තිබුවන් පස්සේ මේක වටේ ඔය ආණ්ඩි ලිං කියලා කියන්නේ ලිං වලින් වතුර ඇද ගන්න. මේක කැරකැවෙනකොට මේ ඇක්සලේ කැරකැවිලා මේ යට තියෙන වතුර එක උඩට ගන්න පුළුවන්. එහෙනම් බර ඔසවා ගන්න යොදා ගන්නවා. ඒ වගේම ධාන්‍ය අඹරා ගන්න යොදා ගන්නවා. ඒ වගේම මේ ඇක්සලේ කෙලවරට අපි දැතිරෝධයක් අයි කරෝති. මෙන්න දැතිරෝධයක් අයි කරෝති. මේක කැරකෙනකොට මේ දැතිරෝධය කැරකැවෙනවා.
මේ දැති රෝදයට අපි ලී ඇල්ලුවම් පස්සේ ලී ඉරා ගන්න පුළුවන්. එහෙනම් ධාන්‍ය අඹරා ගැනීම, බර ඔසවා ගැනීම, ලී ඉරා ගැනීම. ඔන්න වගේ කාර්යයන් අපි සුළඟේ සතු ශක්තියෙන් අපි සිද්ධ කර ගන්නවා. මොනවද? ධාන්‍ය අඹරා ගැනීමට, බර ඔසවා ගැනීමට, ලී ඉරා ගැනීමට, රුවල් නැව් ගමන් කරවීමට, බෝල් බීජ ඉවත් කර ගැනීමට. තව එකක් සුලන් යත්. යත් කියන්නේ ලොකු සුලම් පෙති. කර කවා විදුලිය නිපදවා ගැනීමට. එහෙනම් සුලං යත් කරකවලා විදුලිය නිපදවා ගන්න මේ සුළඟේ සතු ශක්තිය ප්‍රයෝජනට ගන්න. පැහැදිලිද? එතකොට මේ සුළඟ මගින් විදුලිය නිපදවා ගන්න බලාගාර අපේ ලංකාවේ ප්‍රධාන වශයෙන් හම්බන්තොට, පුත්තලම. හම්බන්තොට, පුත්තලම කියන ප්‍රදේශවල සුළං යක් පිහිටලා තියෙනවා. ඒ සුළං යක් මගින් විදුලිය නිපදවා ගන්න පුළුවන්. අපි බැරි වෙලා අහන්න පුළුවන් මේ සුළං බලයෙන් විදුලිය නිපදවා ගැනීමේදී වාසි හා වාසි. වාසි තමයි ඉන්ධන සඳහා මුදලක් වැය වෙන්නේ නැහැ, පරිසර දූෂණය අවමයි. ඒවා වාසි. අවාසි සෑම තැනකම සුළඟ ඒකාකාරව නොපවතීම. ඒ වගේම සුළං හමන දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. එක පාට මෙහෙන් සුළං එනවා, අනිත් පාර මෙහෙන් එනවා, අනිසරේ මෙහෙන් එනවා. તો සුළං යත හැම පැත්තටම කරකවන්න වෙනවා. එහෙනම් සුළං හමන දිශාව මොහොතින් මොහොත වෙනස් වීම, සෑම ප්‍රදේශයකම එක හා සමාන සුළං නොලැබීම, වසරේ සමහර කාලවලදී සුළං නොමැති වීම, ඒ වගේම සුළං යත් කරකවනකොට ඇතිවන ශබ්දය මගින් පරිසරය ශබ්ද දූෂණයකට ලක් වෙන්න පුළුවන්. එහෙනම් ඒ අවාසි සහ වාසි කතා කරේ. මේ සුළඟ සතු ශක්තිය ප්‍රයෝජනට ගන්නා අවස්ථා. හරිද? ඊළඟට අපි කතා කරනවා ගලා යන ජලය. ගලා යන ජලය. ඔයාලට මතක ඇති උස් ප්‍රදේශයේ පවතින ජලය වේගෙන් ගලා යාමට සලස්වලා උස් ප්‍රදේශයේ මෙන්න මෙහෙම හිතමු අපි ජලාශයක් තියෙනවා කියලා. ওই ජලාශයේ මෙහෙම ජලය තියෙනවා. නල මාර්ග වලින් ජලය ගලා යාමට සලස්වලා මේක වැටෙන්න සලස්වන ටර්බයින් එකට. ඔහොම ටර්බයින් එකට වැටෙන්න සලස්වනවා. මේ ටර්බයින් එකට වැටෙනකොට මේ ටර්බයින් එක කරකැවෙනවා. ටර්බයින්ට එහා පැත්තෙන් හයි කරලා තියෙන ඇක්සලරේටර් ඩයිනමෝවත් හෙවත් විද්‍යුත් ජනකයක්. මෙයා කරකැවෙනකොට ජල පාරත් එක්ක මේකේ ඇක්සලරේටර් සම්බන්ධ වෙලා තියෙන ඩයිනමෝවක් ක්‍රියාත්මක වෙනවා. ඒ ඩයිනමෝවෙන් නිපදවන විදුලිය තව පොඩ්ඩක් වර්ධනය කරන්න විද්‍යුත් පරිණාමකයක් එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆෝමරයක් කරා ගිහිල්ලා මෙතනින් නිපදවන විදුලියෙන් මුළු ගම්මාන කරා විදුලිය බෙදා හැරීම සිද්ධ කරනවා. එහෙනම් උස් ප්‍රදේශයේ පවතින ජලය වේගයෙන් ගලා යාමට සලස්වලා ටර්බයින කරකවලා ටර්බයිනට සම්බන්ධ ඩයිනමෝවෙන් විදුලිය නිපදවලා ඒ විදුලිය ට්‍රාන්ස්ෆෝමරය මගින් තවත් වර්ධනය කළා ගම්මාන කරා බෙදා හරිනවා. මේ ජලය සතු ශක්තිය නැවත නැවත ඇතිවන නිසා අපි කියනවා පුනර්ජනනය වන සම්පතක් කියලා. මෙයක් පුනර්ජනනය වන සම්පතක්. මේ ජලය සතු ගලා යන ජලය සතු ශක්තිය ප්‍රයෝජන ගන්න අවස්ථා තමයි ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවා ගන්නත්, ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය කරන්න ওই ජලාශ මගින් භාණ්ඩ ප්‍රවාහනය කරන්නත්, ඒ වගේම ප්‍රවාහන කටයුතු සඳහාත් අපි ජලය ප්‍රයෝජනට ගන්නවා. ගලා යන ජලය ප්‍රයෝජනට ගන්න අවස්ථා තමයි භාණ්ඩ ප්‍රවාහනයත් ගමනාගමනය සඳහාත් ජල විදුලි බලාගාර මගින් විදුලිය නිපදවා ගැනීමට කියන කාර්යයන් සඳහා මේ ගලා යන ජලය අපි ප්‍රයෝජනට ගන්න. පැහැදිලිනේ? මේවා ලොකු සංකීර්ණව කතා කරන්න නෑ. ඒකයි මම මේ කෙටියෙන් කතා කරන්නේ. ඊළඟට ඔයාලා දන්නවද නැහැ භූමිය තුල පවතින තාපයට අපි කියනවා භූතාපය. පොළොව අස්සේ තියෙන මෙහෙම ගත්තම් අපේ පෘථුවිය, මේ පෘථුවිය පහළට හාරගෙන එනකොට මේ මැද තියෙන්නේ හරය.
එහෙම නැත්නම් මැග්මා තියෙන ඉහළ උෂ්ණත්වයක් තියෙනවා. මේ ඉහළ උෂ්ණත්වය නිසා මේ එන නලය දිගේ එන වතුර පහළට එනකොට රත් වෙනවා. මෙහින් ජලය ඇතුල් කරලා මේ එන ජලයේ මේ මැග්මා මගින් තාපය දීමත් එක්ක මේ වතුර ටික රත් වෙලා මෙතනින් උඩට යන්නේ හිමාලය. මේ හිමාලය පිටවන තැන ටර්බයිනයක් තියලා ටර්බයින කරකවලා විදුලිය නිපදවා ගන්න පුළුවන්. මෙතෙන්දි මේ ජලය රත් කරන්නේ භූමිය තුල තියෙන තාපය. නම් භූමිය තුල තියෙන තාපයෙන් වතුර රත් කරලා හිමාලය බවට පත් කරලා ඒ හිමාල මගින් ටර්බයින කරකවලා විදුලිය නිපදවා ගන්න පුළුවන්. අනේවට අපි කියනවා භූමිය තුල තියෙන තාපයට අපි කියනවා භූතාපය. මේ භූතාපය ලැබෙන්නේ මැග්මා මගින් ලැබෙන තාපය කොටසක් තියෙනවා. ඊට අමතරව සූර්යාගෙන් ලැබෙන තාපයෙන් කොටසක් තියෙනවා. ඒතර මේ පොළව තුලට තාපය ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකයි තුනක් තියෙනවා. දැනට ඉගෙන ගන්න දෙකක්. සූර්යා මගින් ලැබෙන තාපයෙන් කොටසක් භූතාපයට ලැබෙනවා. මැග්මා මගින් කොටසක් භූතාපයට ලැබෙනවා. තව විකිරණශීලී khනිජ ෂය වීමෙන් කියලා එකක් තියෙනවා. ඒක දැම්ම දැනගන්න ඕනේ. එහෙනම් මේ භූමිය තුල තියෙන තාපයෙන් මේ ජලය රත් කරලා හිමාලය බවට පත් කරලා ටර්බයින කරකවල විදුලිය නිපදවා ගන්න පුළුවන්. මේකේ වාසිය තමයි සැඟවිලා තියෙන ශක්ති ප්‍රභවයක් ප්‍රයෝජනට ගැනීමට හැකියවීම. කවදාවත් අපි හිතුවේ නෑ පොළොව පතුලේ තියෙන ශක්තිය අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් සැඟවී ඇති ශක්ති ප්‍රභවයක් ප්‍රයෝජනට ගැනීමට හැකියවීම. අවාසි තමයි මේ පොළොව අස්සට මේ වතුර යවන්න මේ වෙන ගැඹුරට හාරන්න එපේ. විශාල මුදලක් වැය වෙනවා. ජලය පහළට යවලා ආයිම උඩට ගන්න එපේ. විශාල මුදලක් වැය වෙනවා. ඒ වගේම මේ යන ජලයත් එක්ක මේක උඩට එනකොට පොළොව අභ්‍යන්තරයේ තියෙන දූෂක ද්‍රව්‍ය පොළොව මතට එන්න පුළුවන්. එහෙනම් පොළොව අභ්‍යන්තරයේ ඇති දූෂක ද්‍රව්‍ය පොළොව මතට පැමිණීම නිසා පරිසර දූෂණය සිද්ධ වෙනවා. ඔයාලා අහලා තියෙනවද දන්නේ කින්නියා කියන ප්‍රදේශයයි මදුනාගල කියන ප්‍රදේශයයි ප්‍රධාන වශයෙන්ම අපේ ලංකාවේ උණුදිය උල්පත් තියෙන ප්‍රදේශ වලට හොඳම උදාහරණ. ඒ ප්‍රදේශයේ පොළව යට භූතාපය වැඩි හන්දා උණුදිය උල්පත් ඇති වෙලා තියෙනවා. එහෙනම් අපි සූර්යයා ගැන කතා කරා, ගලා යන ජලය ගැන කතා කරා, සුළඟ ගැන කතා කරා, භූතාපය ගැන කතා කරා. අවසාන පුනර්ජනනය වන සම්පත්ත ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ. අපි මේව හයේදී කතා කරා. මොකද ජෛව ස්කන්ධ කියලා කියන්නේ? ජෛව ස්කන්ධ. ඉන්ධනයක් ලෙස යොදාගත හැකි. ඉන්ධනයක් ලෙස යොදාගත හැකි ශාක හා සත්ව කොටස්. ශාක හා සත්ව කොටස් ජෛව ස්කන්ධ ලෙස හැඳින්වේ. ඒතකොට පාන් පුච්චන්න ගන්නවා. පොල් කටු අකුරු මගින් රෙදි මැද ගන්න යොදා ගන්නවා. ඒ වගේම ගඩොල් පුලුස්සන්න යොදා ගන්නවා. දර 10 වගේ ඒවා. එහෙනම් ගඩොල් පුලුස්සා ගන්න, වලම් පුලුස්සා ගන්න. එතනින් ගියන් පස්සේ පාන් හදන්න, ආහාර පිස ගන්න, රෙදි මැද ගන්න. අන්නේ වගේ කටයුතු සඳහා මේ ජෛව ස්කන්ධ භාවිතයට ගන්නවා. වර්තමානයේ විකල්ප ශක්ති ප්‍රභවයක් විදියට අර කාර්යක්ෂම බත් පිසිනියක් නර්ඩ් ආයතනය විසින් පොල් කටු බත් පිසිනියක් ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ඒ පොල් කට්ටක තියෙන ශක්තිය ඒ පොල් කට්ට භාවිතා කරලා උඳුනක් හදලා තියෙන නර්ඩ් ආයතනය විසින් පොල් කටු බත් පිසිනේ. ඒ පොල් කට්ටේ තියෙන ශක්තියෙන් බත් ටික පිස ගන්න පුළුවන්. ගොඩාක් කාර්යක්ෂම බවින් යුක්ත උඳුනක්ලු ඒක හඳුන්වා දුන්නේ නර්ඩ් ආයතනය මගින්. නර්ඩ් ආයතනය මගින් පොල් කටු බත් පිසිනේ. එහෙනම් ආහාර පිස ගන්න යොදා ගන්නවා. ඒ වගේම පාන් පුලුස්ස ගන්න, ගඩොල් සහ වලම් පුලුස්ස ගන්න, රෙදි මැද ගන්න ජෛව ස්කන්ධ ප්‍රයෝජනට ගන්නවා. මේවා නැවත භාවිතයට ගන්න පුළුවන් හන්දා මෙයක් පුනර්ජනනය වන සම්පතක්. ඒ වගේම මධ්‍යසාර
මධ්‍යසාර ශාක හා සත්ව කොටස් වලින් නිපදවන හන්දා ඒකත් අයිති වෙන්නේ ජෛව ස්කන්ධ වලට. හරිද? එහෙනම් මධ්‍යසාර ජෛව ස්කන්ධ වලට අයිති වෙනවා. පැහැදිලි. එකක් ආහාර පිස ගන්න, වලම් පුලුස්ස ගන්න, ගඩොල් පුලුස්ස ගන්න, පාන් පුලුස්සා ගැනීමට, රෙදි මැද ගැනීමට, අන්න ඒ වගේ කාර්යයන් සඳහා මේ ජෛව ස්කන්ධ ප්‍රයෝජනෙට ගන්න. ඔන්න ඔච්චරයි අපි පුනර්ජනනය වන ශක්ති ප්‍රභව ගැන කතා කරන්න තියෙන්නේ. මෙච්චර වෙලා කතා කරපු ශක්ති ප්‍රභව ඔක්කොම නැවත නැවත ජනනය වන හන්දා අපි කියන පුනර්ජනනය වන ශක්ති ප්‍රභව කියලා. රයිට්? අපි ඊළඟට බලමු පුනර්ජනනය නොවන ශක්ති ප්‍රභව ගැන. පුනර්ජනනය නොවන ශක්ති ප්‍රභව. අපි මේක ඉස්සෙල්ලා කතා කරා පුනර්ජනනය නොවන ශක්ති ප්‍රභව කියන්නේ නැවත නැවත ජනනය නොවන ඒවා. ඒ වගේම ඒවා භාවිත කරන් පස්සේ ඒවා මිහිමතෙන් ෂය වෙලා යනවා. ඉවර වෙලා යනවා. අපි මේකෙදි කතා කරන පුනර්ජනනය නොවන ශක්ති ප්‍රභව කීපයක් khනිජ තෙල්, ගල් අඟුරු, ස්වභාවික වායු, අනිත් එක අවසාන එක න්‍යෂ්ටික ද්‍රව්‍ය. මෙන්න මේ හතර තමයි අපිට කතා කරන්න තියෙන්නේ පුනර්ජනනය නොවන ශක්ති ප්‍රභව වලට. හරිද? අපි ඉස්සෙල්ලාම මේකටයි මේ තුනටම කියන පොසිල ඉන්ධන කියලා. පොදුවේ පොසිල ඉන්ධන. හරිද? මේව හැදෙන්නේ අපේ මෙන්න මෙහෙම පොළවේ යට ශාක හා සත්ව කොටස් තැම්පත් වෙලා මේ පොළොව යට ඉහළ උෂ්ණත්වයට හා තෙරපීමට ලක් වෙලා ඉතා දීර්ඝ කාලයක් ගත වෙලා තමයි මේ පොසිල ඉන්ධන හැදෙන්නේ ශාක හා සත්ව කොටස් වලින්. මේක අද පොළොව යට දැම්මම හෙට හැදෙන්නේ අවුරුදු බිලියන ගාණක් පොළොව යට ඉහළ උෂ්ණත්වයට හා තෙරපීමට ලක් වෙලා කාලයක් ගත වීමෙන් සෑදෙන ඉන්ධන තමයි පොසිල ඉන්ධන කියලා කියන්නේ. ඒ පොසිල ඉන්ධන ගැන කතා කරනකොට khනිජ තෙල්, ගල් අඟුරු, ස්වභාවික වායු ප්‍රධානම පොසිල ඉන්ධන තුන. මේකට අයිති වෙන්නේ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්. මේ ගල් අඟුරු නම් අපි දන්නවා ස්වභාවික වායුමය පොසිල ඉන්ධනයට අයිති වෙන්නේ. මෙයා ඝන පොසිලමය ඉන්ධනය, මෙයා ද්‍රව පොසිලමය ඉන්ධනය. හරිද? මේක සාමාන්‍යයෙන් අනිත් ඉන්ධන වලට වඩා යන්ත්‍ර වලට පහසුවෙන් භාවිත කරන්න පුළුවන්. පෙට්‍රල් ටිකක් දාලා බයික් එකක්, මෝටර රථයක් ධාවනය කරන්න පුළුවන්. එහෙනම් මේ khනිජ තෙල් ප්‍රයෝජනට ගන්න අවස්ථා තමයි රථ වාහන ධාවනය සඳහා යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා විදුලිය නිපදවීම සඳහා ඔන්න ඔය වගේ කටයුතු වලට මේ khනිජ තෙල් ප්‍රධාන වශයෙන් ගන්න නොයෙකුත් අවුප්පි ලාම්පු ක්‍රියාත්මක කරවන්න, ජෙනරේටර් ක්‍රියාත්මක කරලා විදුලිය නිපදවා ගන්න, යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරවන්න. අපේ ලංකාවේ එක දවසක් khනිජ තෙල් නැති වෙලා ගියන් පස්සේ අපි කොච්චරනම් අපහසුතාවයට පත් වෙනවද බලන්න. නමුත් මේවා කවදා හරි දවසක මේ මිහිමතින් ඉවර වෙලා යනවා. එහෙනම් ශාක හා සත්ව කොටස් පොළොව තුල ඉහළ උෂ්ණත්වයට සහ තෙරපීමට ලක් වෙලා කාලයක් ගත වීමෙන් හැදෙන්නේ පොසිල ඉන්ධන. ඒ පොසිල ඉන්ධන වලින් ද්‍රව තත්වයේ තියෙන ඒවා තමයි මේ අපි කතා කරන්නේ khනිජ තෙල් විදියට. හැබැයි මේකේ තියෙන අවාසිදායක තත්ත්වය තමයි මේව දහනය කරන් පස්සේ දූෂක වායුන් පරිසරයට නිදහස් වෙනවා. එහෙනම් khනිජ තෙල් දහනය වීමෙන් දූෂක වායුන් පරිසරයට නිදහස් වීම තමයි මේකේ අවාසිය වෙන්නේ. මේ පොසිල ඉන්ධන තුනෙන් මෙයා ඝන පොසිල ඉන්ධනය. මේ පොසිල ඉන්ධන තුනෙන් වැඩි වශයෙන්ම මේ මිහිමත වැඩි වශයෙන්ම පවතින පොසිල ඉන්ධනය වෙන්නේ ගල් අඟුරු.
ගල් අඟුරු තමයි මේ ලෝකේ පොසිල් ඉන්ධන වලින් බහුලවම තියෙන්නේ. මේ ගල් අඟුරු භාවිත කරලා දුම්රිය ධාවනය කරන්න, ඒ වගේම නොරොච්චෝලේ තාප බලාගාර ක්‍රියාත්මක කරලා විදුලිය නිපදව ගන්න වැනි කාර්යයන් සඳහා මෙයා භාවිතයට ගන්නවා. මෙයත් දහනය කරන් පස්සේ ඉසා විශාල ශක්ති ප්‍රමාණයක් ජනනය වෙන්න පුළුවන්. අර ශාක හා සත්ව කොටස් පොළොව තුල ඉහළ උෂ්ණත්වයට සහ තෙරපීමට ලක් වෙලා ද්‍රව තත්ත්වයේ පවතිනවට ඉහළින් මේ තට්ටුවක් විදිහට තියෙන ඝන තත්ත්වයේ ඒව තමයි ගල් අඟුරු වලට අයිති වෙන්නේ. ඒක ස්වභාවික වායු. අර අපි කතා කරපු ද්‍රව තියෙනවා, ඊට පස්සේ ගල් අඟුරු තියෙනවා, ඊට ඉහළින් වාෂ්පශීලී වායුමය දෙයක් තමයි මේ ස්වභාවික වායු කියන්නේ. හැබැයි මෙයාගේ දහණයෙන් පරිසරයට නිදහස් වන දූෂක ප්‍රමාණය අඩුයි. ඒ වගේම සමහර රටවල් වල නිවෙස් උණුසුම්ව පවත්වා ගන්න මේ ස්වභාවික වායු ප්‍රයෝජනට ගන්නවා. මේ දෙන්නටම වඩා මෙයාගේ දූෂක භාවය අඩුයි. භාවිතය පහසුයි. දියුණු රටවල් වල මේ ස්වභාවික වායු තමයි වැඩි වශයෙන්ම භාවිතයට ගන්න. එහෙනම් මේ තුන් දෙනාම පොසිල ඉන්ධන මේවා නැවත නැවත ජනනය වෙන්නේ නැහැ. ඒක හන්ද අපි කියන පුනර්ජනනයේ නොවන ශක්ති ප්‍රභව කියලා. අවසාන වශයෙන් න්‍යෂ්ටික ද්‍රව්‍ය. අපි දන්නවා විකිරණශීලී මූලද්‍රව්‍ය මොනවද? යුරේනියම්, රේඩියම්, තෝරියම්, ප්ලූටෝනියම්. යුරේනියම්, රේඩියම්, තෝරියම්, ප්ලූටෝනියම් කියන මේ විකිරණශීලී මූලද්‍රව්‍ය වල න්‍යෂ්ටික ඇදී යාම හේතුවෙන් නිදහස් වන ශක්තිය තමයි න්‍යෂ්ටික ශක්තිය කියන්නේ. මොනවද? විකිරණශීලී මූලද්‍රව්‍ය වල න්‍යෂ්ටි බිඳී යාම මගින් නිදහස් වන ශක්තිය න්‍යෂ්ටික ශක්තිය ලෙස හැඳින්වේ. එනම් විකිරණශීලී මූලද්‍රව්‍ය වල න්‍යෂ්ටි බිඳී යාම හේතුවෙන් නිදහස් වන ශක්තිය තමයි න්‍යෂ්ටික ශක්තිය කියලා කියන්නේ. ඒ සඳහා යොදා ගන්න මූලද්‍රව්‍ය තමයි යුරේනියම්, රේඩියම්, තෝරියම්, ප්ලූටෝනියම්. මේකෙන් විශාල ශක්තියක් නිදහස් වෙනවා. අති විශාල ශක්තියක්. ඒක හන්ද මෙයා බල ශක්ති උත්පාදනයට බොහෝ සෙයින් උදව් වෙන දෙයක්. හැබැයි මේ න්‍යෂ්ටික ශක්තිය ඉදි කරනකොට න්‍යෂ්ටික බලාගාර විශේෂ තාක්ෂණයක් අවශ්‍යයි. මේ නිකන් සරල තාක්ෂණයක් භාවිතා කරන්න බෑ. ඒක ඉහළ තාක්ෂණයක් අවශ්‍යයි. ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. අන්න ඒක හන්දා විශාල මුදලක් වැයවීම, ඉහළ තාක්ෂණයක් අවශ්‍ය වීම කියන කාරණා දෙක අපේ ලංකාවේ නැති හන්දා අපේ ලංකාවේ න්‍යෂ්ටික බලාගාර පිහිටා නැහැ. අන්න එනම් අපේ ලංකාවේ ඔය බලාගාර වලින් න්‍යෂ්ටික බලාගාර නොමැති වෙන්න හේතුව තමයි විශාල මුදලක් වැයවීමට අවශ්‍ය වෙනවා, විශාල තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. ඒක හන්දා අපේ ලංකාවේ ඒව නැති හන්දා ලංකාවේ න්‍යෂ්ටික බලාගාර පිහිටා නැහැ. මේ ඔක්කොම අපි පුනර්ජනනය නොවන ශක්ති ප්‍රභව කියලා කියමු. පැහැදිලිනේ? එහෙනම් අපි අවසාන වශයෙන් තිරසාර ශක්ති ප්‍රභවය භාවිතය කතා කරන් පස්සේ පාඩම ඉවරයි. අපි බලමු තිරසාර ශක්ති ප්‍රභව භාවිතය යනු කුමක්ද කියලා. තිරසාර ශක්ති ප්‍රභව භාවිතය යනු මේ තිරසාර කෑල්ල આવොත් අනාගතයේදී භාවිතා කිරීමට හැකිවන පරිදි කියන කෑල්ල එනවා. එහෙනම් මොනවද ශක්ති ප්‍රභව? අනාගතයේදී භාවිතා කිරීමට හැකි වන පරිදි ශක්ති ප්‍රභව අරපිරි මැස්මින් භාවිතා කිරීම තිරසාර ශක්ති ප්‍රභව භාවිතය ලෙස හැඳින්වේ. එනම් අනාගතයේදී භාවිතා කිරීමට හැකිවන පරිදි ශක්ති ප්‍රභව අරපිරි මැස්මින් භාවිතා කිරීම තමයි අපි කියන්නේ තිරසාර ශක්ති ප්‍රභව භාවිතය කියලා. ආයිම
අනාගතයේදී භාවිතා කිරීමට හැකිවන පරිදි ශක්ති ප්‍රභව අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තිරසාර ශක්ති ප්‍රභව භාවිතය ලෙස හැඳින්වේ. මේ සඳහා අපට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. වාහන තදබද තියෙන අවස්ථාවලදී අපි ගමන් බිමන් ගියොත් වාහනේ නතර කරලා තියන්න වෙනවනේ. ඒතර පරිසරයට නිදහස් වන ශක්ති ප්‍රමාණය වැඩි. එනම් වාහන තදබද ඇති අවස්ථාවලදී ගමන් නොකිරීම. වාහන තද බද අවස්ථාවල ගමන් නොකිරීම. වාහන තදබද අවස්ථාවලදී ගමන් නොකිරීම. ඊළඟට 2 අපි එක එක්කිනා එක එක වාහන වලින් 5 දෙනෙක් ගියොතින් පරිසර ශක්තිය පිට වෙන ප්‍රමාණය වැඩි. හැබැයි පෞද්ගලික වාහන නැතුව පොදු වාහන භාවිත කරොත් 5 දෙනාම එක වාහනයක් භාවිත කරා නම් පරිසරයට නිදහස් වන ශක්ති ප්‍රමාණය අඩුයි. එහෙනම් පොදු ප්‍රවාහනය භාවිතා කිරීම. පෞද්ගලික වාහන භාවිත කරන්නේ නැතුව පොදු ප්‍රවාහනය භාවිත කිරීම. හැකි සෑම විටම පොසිල ඉන්ධන භාවිතය අවම කරන්න ඕන. හැකි සෑම විටම ගේවත් අවතින් ගන්න පුළුවන් වියලි ගොම, දර, පොල් කටු, පොල් බිති ඒ වගේ පහසුවෙන් හොයා ගන්න පුළුවන් ශක්ති ප්‍රභව භාවිත කරන්න ඕන. පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම. පොසිල ඉන්ධන භාවිතය පුළුවන් තරම් අවම කරන්න ඕන. මොකද අනාගතයේදී මේවා නැති වෙලා යන්න පුළුවන්. ඊළඟ එක තමයි දෙමුහුන් වාහන, හයිබ්‍රිඩ් වාහන තියෙන්නේ. ඒව භාවිත කරනකොට khනිජ තෙල් වැඩිපුර භාවිත කරන්න ඕනේ නැහැ. වැඩි දියුණු කළ දෙමුහුන් වාහන භාවිතා කිරීම. වැඩි දියුණු කළ දෙමුහුන් වාහන භාවිතා කරනවා. ඒ වගේම අපි උදාහරණයක් විදිහට ගෙවල් වල වාතය ආලෝකය හොඳින් ලැබෙන පරිදි අපි නිවෙස් නිර්මාණය කරනකොට දවල් ටයිම් එකේ ලයිට් එකක් දාන්න ඕනේ නැහැ, ෆෑන් එකක් දාන්න ඕනේ නැහැ. ඒතර අමතරව ශක්තිය වැය වෙන්නේ නැහැ. එහෙනම් නිවසට වාතය ආලෝකය හොඳින් ලැබෙන සේ නිවස නිර්මාණය කිරීම. මොන දැන් මං කරුණු 5ක් කිව්වා. තව ගොඩාක් තියෙනවා. වාහනවලට උත්ප්‍රේරක කියලා જાතියක් දානවා අපි. උත්ප්‍රේරක කියලා જાතිය දැම්මන් පස්සේ තෙල් ලීටරයකින් දුවන්න පුළුවන් දුර ප්‍රමාණය වැඩි. එනම් වාහනවලට උත්ප්‍රේරක භාවිත කරලා එහි කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම ශක්තිය අපතේ යාම අවම කරන විදිහට වාහනවල එන්ජින් සුසර කරන්න පුළුවන්. වාහනවල එන්ජින් සුසර කරන්න පුළුවන්. ඒ වගේම ආහාර පිසින්න වැඩි දියුණු කළ ලිප් භාවිත කරන්න පුළුවන්. අරවල දැකලා තියෙනවා ද්විත්ව ලිප් තියෙන්නේ. මෙන්න මේ වගේ එක ලිපකින් ආහාර පිසිනකොට අනිත් ලිපෙන් අපිට පුළුවන් වතුර එකක් උණු කර ගන්න වගේ ඒවා. එහෙනම් වැඩි දියුණු කළ ද්විත්ව ලිප් භාවිත කිරීම. ඒ වගේම ප්ලාස්ටික් පොලිතින් භාවිතය පුළුවන් තරම් අවම කරන්න ඕන. ඒ වගේම මේ පොසිල ඉන්ධන නැවත නැවත ජනනය වෙන්නේ නැහැ කියලා මිනිසුන් දැනුවත් කරන්න ඕන. එතකොට ඒ භාවිතය එයාලා සීමා කරනවා. එහෙනම් අපි අවසානටම කතා කරේ තිරසාර ශක්ති ප්‍රභව භාවිතය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද? අනාගතයේදීද භාවිතා කිරීමට හැකිවන පරිදි ශක්ති ප්‍රභව අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තමයි තිරසාර ශක්ති ප්‍රභව භාවිතය කියලා කියන්නේ. ඔතනින් අපි ඔය ශක්ති ප්‍රභව පාඩම ඉවරයි. අපි මේ සමස්ත පාඩම පුළුවන් තරම් කෙටි කරලා සාරාංශයක් විදිහට මම ඔබට මේක ලබා දුන්නේ. මෙවැනිම වීඩියෝ එකකින් ඉදිරියේදී අපි නැවත හමු වෙමු. එතෙක් සියලු දෙනාටම ආයුබෝවන්.